ආයිබෝවන් ළමයි අද අපි කතා කරන්නේ 7 ශ්‍රේණියේ 10 වන පාඩම භාග කියන පාඩම. එන ළමයි ලියාගෙන මාතෘකාව භාග. නම් බලමු මුලින්ම මේ භාගයක් කියන්නේ මොකක්ද කියලා. මම උදාහරණයක් ගන්නම් 4න් 3. දොරවල් පේනවා මේ ඉරක් තියෙනවා. මේ ඉරට උඩින් තියෙන සංඛ්‍යාවට කියනවා ලවය කියලා. ඒ වගේම මේ ඉරට යටින් තියෙන සංඛ්‍යාවට කියන්නේ හරය කියලා. ඉරට උඩින් තියෙන සංඛ්‍යාව ලවය, ඒ වගේම ඉරට යටින් තියෙන සංඛ්‍යාව තමයි හරය කියලා කියන්නේ. මම තව උදාහරණයක් ගන්නම් 5න් 2. එහෙනම් මෙන්න මේ 5න් 2 ලවය සහ හරය කියන්න බලන්න. 5න් 2 ලවය මෙයා කියවන්නේ 5න් 2. කියන්නේ යට තියෙන සංඛ්‍යාවෙන් තමයි පටන් ගන්න. කියන්නේ හරයේ 5න් 2. මෙතන කියවන්නේ 4න් 3. හරයෙන් තමයි පටන් ගන්න. එහෙනම් මෙතන ලවය කීයක් තියෙනවද? ඉරට උඩ තියෙන සංඛ්‍යාව 2යි. හරය ඉරට 5 යට තියෙන සංඛ්‍යාව 5යි. තමයි පොඩ්ඩක් මේක සටහන් කරගන්න. හරියම ඊට පස්සේ බලන්න මම මෙන්න මේ ඇඟිල්ල තියෙන රූප සටහන. මෙතන තියෙන්නේ සම්පූර්ණ කොටු කීයක් තියෙනවද? 1 2 3 4 5. සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් 5කට බෙදලා. සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් 5කට බෙදලා. මේ මම කොටස් පාට ගන්න 3ක්. ඒතර මේ සියලු කොටස් සමානයි. එක සමානයි. සම්පූර්ණ ඒකකයක් කොටස් 5කට බෙදලා ඒ කොටස් 3ක් පාට කරා. එහෙනම් දැන් මෙන්න මේක භාග සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරොත් ලියන්න පුළුවන් සම්පූර්ණ කොටස් ගණනේ. ඒ කියන්නේ එක සමාන කොටස් ගණන මුළු ගාන හරයට දාන්න. කොටස් 5යි එයින් පාට කරලා තියෙනවා කොටස් 3ක්. 1යි 2යි 3යි. එහෙනම් ලාභයට 3 කියලා දාන්න. එහෙනම් මේක භාග සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරොත් 5න් 3යි. තව උදාහරණයක් ගන්නම්. මෙන්න මේ උත්තරයක් තියෙනවා මම අල්ලලා. එතන මේ සම්පූර්ණ උත්තරයම ගත්තොත් ඒකකයක්. මෙන්න මේ ඒකකය සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. මේක සමාන වෙන්න ඕන. සමාන කොටස් 8කට. එහෙමනම් මෙයා භාග සංඛ්‍යාවක් විතර දාන්න මම මේකෙන් පාට කරනවා. කොටස් කිහිපයක් පාට කරන්නම්. මෙන්න පාට කරපු කොටස් ගන්න. එහෙනම් මෙයා භාග සංඛ්‍යාවක් විතර දක්වන්නේ සම්පූර්ණ කොටස් ගන්න. සම්පූර්ණ කොටස් තියෙනවා 8ක්. එක සමාන කොටස් 8ක්. එයින් පාට කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේක භාග සංඛ්‍යාවක් විදිහට දක්වුවොත් 8න් 5යි. මෙතන එතකොට හරය කීයක් වෙනවද? 8යි ලවය කීයක් වෙනවද? 5යි. ඔක සටහන් කරගන්න ඉක්මනට. හරිද? කොට මෙන්න මෙහෙම ලියා ගන්න. පන්තියක සිටින මුළු ළමුන් ගණන 50කි. පන්තියක සිටින මුළු ළමුන් ගණන 50කි. එහි සිටින පිරිමි ළමුන් ගණන 30ක් වේ. එහි සිටින පිරිමි ළමුන් ගණන 30ක් වේ. පන්තියේ සිටින පිරිමි ළමුන් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. පන්තියේ සිටින පිරිමි ළමුන් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. ඒ ඊළඟ කොටස ගැහැණු ළමුන් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. ගැහැණු ළමුන් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. හරි. එහෙනම් පන්තියේ මුළු ළමුන් ගාන කීයක් ඉන්නවද? මුළු ළමුන් 50යි. ඒකෙන් පිරිමි ළමුන් ඉන්නවලු 30ක්. එහෙමනම් කියන්න පුළුවන් ගැහැණු ළමුන් කීයක් ඉන්නවද? ඔය පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් මේ පන්තියේ ඉන්නේ. එහෙනම් ඔක්කොම ළමයි 50යි නම් පිරිමි ළමුන් 30ක් නම් ගැහැණු ළමයි කීයක් වෙන්න ඕනද? 50න් 30ක් අඩු කරන්න එනවා කීයක්ද? 50 අඩු කිරීම 30 කියන්නේ කීයක්ද? 20යි. එහෙනම් ගැහැණු ළමුන් ඉන්නේ පන්තියේ 20යි. දැන් භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න. ඒතර මෙතනදී සම්පූර්ණ ඒකකයක් කියන්නේ පන්තියේ සිටින මුළු ළමුන් සංඛ්‍යාව. එහෙනම් හරයට දාන්න ඕන කීයක්ද? මුළු ළමුන් සංඛ්‍යාව සම්පූර්ණ ඒකකයක් කීයක් ඉන්නවද? මුළු ළමුන් 50යි. එහෙනම් ගැහැණු ළමුන් පිරිමි ළමුන් භාග සංඛ්‍යාවක් විදිහට පිරිමි භාග සංඛ්‍යාවක් විදිහට දක්වුවොත් මුළු ළමුන් ගානේ මුළු ළමුන් 50යි
පිරිමි ළමුන් කීයක් ඉන්නවද උඩ? එහෙනම් ළමයට ගන්න පිරිමි ළමුන් ගන්න කීයද? එයා එනම් 50න් 30ක් තමයි පිරිමි ළමුන් භාග සංඛ්‍යාවක් විදිහට දැක්වුවොත් එන්නේ. ඒ පළවෙනි කොටසේ උත්තරේ. දෙවෙනි කොටස ගැහැණු ළමුන් ප්‍රමාණය. ගැහැණු ළමුන් ප්‍රමාණය භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න. එහෙනම් හරයට දාන්න ඕනේ මුළු ගාන 50යි. ඒකෙන් ගැහැණු ළමුන් ඉන්නවා 20ක් එනම් 50න් 20ක් කියලා තමයි ගැහැණු ළමුන් භාග සංඛ්‍යාවක් විදිහට එන්නේ. හරි නේද? ඒක සටහන් කරගන්න එනම් හරි ළමෝ. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාවක් අනුමාතෘකාවක් නියම භාග. නියම භාග. බලමු මේ නියම භාගයක් කියන්නේ මොකක්ද කියලා. මම මේ උදාහරණ කිහිපයක් ලියනවා. මේ බලන්න. ඒතර මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? හොඳට බලන්න පැහැදිලිව. මේ තියෙන්නේ මොකද්ද? හරය. මේ තියෙන්නේ ලවය. හැම එකේම බලන්න හරයට වඩා ලවය උඩයි මේ 10 4 හරයට වඩා ලවය උඩයි. මෙන්න මේ විදිහට හරයට වඩා ලවය උඩා වන භාග වලට තමයි කියන්නේ මේ නියම භාග කියලා. නියම භාග. ඒතකොට මෙන්න මේ නියම භාග වලට තව විශේෂ නමක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට මෙන්න මේ නමෙනුත් එන්න පුළුවන්. තත්ත්‍ය භාග කියලා කියනවා. තත්ත්‍ය භාග. එහෙනම් නියම භාග වලට තව නමක් තමයි තත්ත්‍ය භාග. එහෙනම් හරයට වඩා ලවය උඩා වන භාග වලට කියන්නේ තත්ත්‍ය භාග කියලා. මෙන්න මේක ලියා ගන්න. හරයට වඩා ලවය උඩා වන භාග තත්ත්‍ය භාග නම් වේ. තත්ත්‍ය භාග නම් වේ. උදාහරණ කියලා මෙන්න මේ ටික ලියා ගන්න. ඊළඟ මාතෘකාව ලියා ගන්න ඒකක භාග. ඒකක භාග. ඔන්න බලන්න මොනවද ඒකක භාග කියලා. බලන්න මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? හැමතිස්සෙම උඩ එකක් වෙලා තියෙන්නේ මේ. උඩ කියන්නේ මොකද්ද? ලවය. ලවය එකක් වන භාග වලට තමයි ඒකක භාග කියලා කියන්නේ. ඒකෝට හරයට මොකක් ඕනම සංඛ්‍යාවක් එන්න පුළුවන්. හරය ඕනම සංඛ්‍යාවක් හරය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලවය ඒකක එකක් වෙන්න ඕන. එහෙනම් ලියා ගන්න මෙහෙම. ලවය එකක් වන භාග ඒකක භාග නම් වේ. ඒකක භාග නම් වේ. උදාහරණ කියලා මෙන්න මේ උදාහරණ ටික ලියන්න. ඊතර ළමයි අපිට ඕනම තත්ත්ව භාගයක් ඒකක භාගයක් ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් 7න් 3 බලන්න 7න් 3 මේ 7න් 3 ඒකක භාගයක් ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා ඉවහලට ඇහුවොත් කොහොමද ලියන්නේ? 7න් 3 කියලා කියන්නේ ඒකක භාග වෙන්න නම් 7න් 1 වෙන්න ඕන. මම මේ හරය වෙන විදියට ගන්න. ඒ හරයම කියන්නේ 7නේ. එහෙනම් 7න් අනිවාර්යෙන් උඩට මොකක්ද දෙන්න ඕන? එකක් වෙන්න ඕන නේද? ඒකක භාගයක් වෙන්න නම්. බලන්න 7න් 3 කියලා කියන්නේ 7න් එකේවා 3ක් කියන්නේ එකේව කියලා. මෙතෙන්දි ලවය ගැන විතරක් හිතන්න. 3ක් කියන්නේ එකේව කීයක්ද? එකේවා 3ක්. එකේවා 3ක්. එහෙනම් 7න් 3 කියන්නේ 7න් එකේවා කීයක්ද? 7න් එකේවා 3ක් තමයි 7න් 3 කියලා කියන්නේ. ඒතර මේක ඒකක භාගයක් වශයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. අපි තව එකක් ගමු 10න් 5. එහෙනම් කියන්න බලන්න 10න් 5 එකක භාගය ඇසුරෙන්. ඒතර මේ හරයම ගන්න 10න් 1යි. අන්න ඒකක භාග. 10න් එකේවා කීයක් තියෙනවද? 5 කියන්නේ එකේවා 5ක්. එහෙනම් 10න් එකේවා 5ක් තමයි 10න් 5 කියලා කියන්නේ. තව උදාහරණයක් ගන්නම් 3න් 2. දැන් 3න් 2 කියලා කියන්නේ 3න් එකේවා කීයක්ද? 3න් එකේවා 3ක්. sorry. 3න් එකේවා 2. ඒ ඔන්න ඔය විදිහට ඕනම භාගයක් අපිට පුළුවන් ඒකක භාගය ඇතුලෙන් ප්‍රකාශ කරන්න. හරි. මේක ලියා ගන්න. ඊළඟ මාතෘකාව තමයි තුල්‍ය භාග. ලියා ගන්න තුල්‍ය භාග. එතකොට මේ තුල්‍ය භාගයක් කියලා කියන්නේ හරය සහ ලවය අසමාන වෙන්න පුළුවන්. හැබැයි
එකම ඒකකයක් එහෙම නැත්නම් එකම අගයක් නිරූපණය වෙන්න ඕන. හරය සහ ලවය වෙනස් වෙන්න පුළුවන් හැබැයි එකම අගයක්. ඒ කියන්නේ එකිනෙකට සමාන වන භාග. මම උදාහරණයක් ගන්නම්. මේ බලන්න. දෙකෙන් එක. හරි. ඔන්න. තුල්‍ය භාග 3ක්. ඒතර මේ තුනම සමානයි. හැබැයි හරය ලවය වෙනස්. මෙතන තියෙන හරය ලවය නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඊට වඩා වෙනස්. එමනම් මෙහෙම වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই තුනෙන්ම එකම උත්තරයක් එන්න ඕන. ඒ කියන්නේ එකම අගයක්. බලමු මේක අපි රූප සටහනක නිරූපණය කළා. මම මුලින්ම මේ දෙකෙන් එක රූප සටහනක නිරූපණය කරන්නම්. මම මේකට වෘත්තයක් පාවිච්චි කරන්නම්. වෘත්තයක් හරි පොකුවක් පාවිච්චි කරමු. මේ එකම ඒකකය ගන්න. එකම ප්‍රමාණය. මේ තුනටම එකම ඒකකය තමයි ගන්න. විශාලත්වයේ එකම අගයක් වෙන්න ඕන. හරි. ඔය තියෙන ඒකක එකක් සම්පූර්ණ ඒකකය. මෙතෙන්ද වෙලා තියෙන ඒකකය කොටස් දෙකකට බෙදලා එයින් එකක්. එහෙනම් මේක දෙකකට බෙදලා එයින් එකක් මම පාට කරනවා. දැන් එතකොට මේ තියෙන දෙකෙන් එක කියන එක මෙතන මම නිරූපණය කරා. මෙතෙන්දි වෙන්නේ එක හතරකට බෙදලා මම මේක සමාන කොටස් හතරකට බෙදලා මම මෙහෙම බෙදන්න. හතරකට බෙදලා එයින් කොටස් කීයක්ද? එයින් දෙකක් ඒත් අර පෙරමේද මේකම නේද දෙත්නාවේ. මෙතෙන්දි වෙන්නේ 6කට බෙදනවා. ඔයා කැමති විදිහකට බෙදන්න. ඔයාට ඕන විදිහකට බෙදා ගන්න පුළුවන්. මම මේක බෙදන්න. 6යි සමාන කොටස් 6කට බෙදලා එයින් කොටස් කීයක්ද? කොටස් 3ක්. ඔන්න කොටස් 3ක් පාට ගන්න. ඒතර බලන්න හොඳට මෙන්න මේ ප්‍රමාණය නේද මේ තුනේම පාට වෙලා තියෙන්නේ. ඔව් භාගයේ හරයලා වෙනස් වුණාට පාට වෙච්ච ප්‍රමාණය කියන්නේ අගය සමානයි. එහෙනම් මෙන්න මේ වගේ එකිනෙකට සමාන භාග වලට කියනවා තුල්‍ය භාග කියලා. මෙන්න මෙහෙම ලියා ගන්න. හරය සහ ලවය එකිනෙකට වෙනස් වූද? හරය සහ ලවය එකිනෙකට වෙනස් වූද? නමුත් විශාලත්වය එකම වන භාග. නමුත් විශාලත්වය එකම වන භාග තුල්‍ය භාග නම්. තුල්‍ය භාග නම් වේ. වරහන් ඇතුලේ ලියා ගන්න. එකිනෙකට සමාන වන භාග. එකිනෙකට සමාන වන භාග තුල්‍ය භාග නම් වේ. එකිනෙකට සමාන වන භාග තුල්‍ය භාග නම් වේ කියලා වරහනවා. හරි. දැන් වෙන උදාහරණයක් කියලා මෙන්න මේ උදාහරණය ලියා ගන්න. මේක රූප සටහනක් එක ලියා ගන්න. එතකොට පැහැදිලි. මාතෘකාව ලියා ගන්න. අනුමාතෘකාවක් තුල්‍ය භාග ලබා ගන්න ආකාරය. තුල්‍ය භාග ලබා ගන්න ආකාරය. දැන් බලමු තුල්‍ය භාගයක් ගන්න විදිය. දැන් ළමයි මෙන්න මෙහෙම භාග සංඛ්‍යාවක් දෙනවා 3න් 2. කියන විභාගෙදී 3න් 2ට තුල්‍ය භාග දෙකක් ලියන්න. 3න් 2ට තුල්‍ය භාග දෙකක් ලියන්න. ඒ කියන්නේ 3න් 2ට සමාන වෙන භාග දෙකක් ලියන්න ඕන. right. අපිට පුළුවන් මෙන්න මේ භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරන්න. හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කළා එන උත්තරේ තමයි මෙන්න මේ භාගයට තුල්‍ය භාගය. ඒ විදිහට ඔයාලට ඕන තරම් භාග තුල්‍ය භාග ගන්න පුළුවන්. අපි බලමු 3න් 2 මම වැඩි කරනවා 2න්. ඒතර හරය විතරක් වැඩි කරලා නැහැ. ලවයත් වැඩි කරන්න ඕනේ එම සංඛ්‍යාවෙන්. 2න් වැඩි කරනවා නම් 2. බලන්න වැඩි කළ උත්තරේ 3 වරක් 2 6යි 2 වරක් 2 4යි. එහෙනම් 3න් 2ට තුල්‍ය භාගයක් තමයි 6න් 4 කියලා කියන්නේ. අපි තව එකක් ගමු. 3න් 2 මම වැඩි කරනවා හරය ලවයයි 4ෙන්. ඒ වලට කැමති සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන්. හැබැයි හරය වැඩි කරන සංඛ්‍යාවෙන්ම තමයි ලවයස් වැඩි කරන්නත් ඕන. ඒතර වැඩි කරලා බලමු උත්තරේ 3 වරක් 4 හරයට එනවා 12ක් ලවයට 2 වරක් 4 8. එහෙනම් මෙතන 12න් 8 කියන්නේ 3න් 2ට තුල්‍ය භාග. එහෙනම් ඔන්න මම 3න් 2ට තුල්‍ය භාග දෙකක්ම ලිව්වා 6න් 4 සහ 12න් 8. right. සටහන් කරගන්න.
හරි දැන් එන මෙහෙම ලියා ගන්න. අර සටහන් කරගත්තේ නේද? ඒ යටි ලියා ගන්න මෙහෙම. භාග සංඛ්‍යාවක හරය සහ ලවය භාග සංඛ්‍යාවක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්‍ය භාග ලබාගත හැකියි. එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්‍ය භාග ලබාගත හැකියි කියලා මෙන්න මේ ගාන හදන්න. 5න් 2ට තුල්‍ය භාග දෙකක් ලිය. 5න් 2ට තුල්‍ය භාග දෙකක් ලියන්න ඉක්මනට. හරි එහෙනම් අපි මොකද කරන්නේ? මේ 5න් 2 හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින්. ඒක ඔයාලට කැමති සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන්. මම දෙකෙන් වැඩි කරන්නම්. 5 වරක් 2 10යි, 2 වරක් 2 4යි. නම් 5න් 2ට තුල්‍ය භාගය 10න් 4යි. තව එකක් ගමු 5න් 2 මම වැඩි කරනවා 10න් හරය ලවය දෙකම. 5 වරක් 10 50යි, 2 වරක් 10 20යි. නම් 50න් 20 කියන්නේ තුල්‍ය භාගය. හරි නේද? හරි සටහන් කරගන්න. බලන්න ඊළඟ ගාන 20න් 10යි. මේ 20න් 10ට තුල්‍ය භාග ඕන තරම් ලියන්න පුළුවන්. ඒවා කැමති සංඛ්‍යාවකින් හරය ලවය වැඩි කරලා ලියන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි වැඩි කිරීම පමණක් නෙවෙයි. බෙදීමෙනුත් තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරයයි ලවයයි දෙකම බෙදෙන සංඛ්‍යාවකින්. හැබැයි දෙකම බෙදෙන්න ඕන. හරයයි ලවයයි දෙකම හරියටම බෙදෙන්න ඕන ඉතිරි නැති වෙයි. අන්න එහෙම බෙදෙන සංඛ්‍යාවකින් බෙදුවාම තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. බලමු මෙන්න 20න් 10 මේ හරයයි ලවයයි දෙකම බෙදෙන එකම සංඛ්‍යාවකින්. හරියටම බෙදෙන්නේ කීයෙන්ද? අපිට පුළුවන් දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදෙන්නේ නේද? 20ක් බෙදෙනවා දෙකෙන්. 10ක් බෙදෙනවා නේද දෙකෙන්? ඔයාලා හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. බලන්න බෙදලා 20 බෙදීම 2 20 දෙකෙන් බෙදුවොත් කීයද උත්තරේ? 20 දෙකෙන් බෙදුවොත් උත්තරේ 10යි. 10 බෙදන්න දෙකෙන් 10 දෙකෙන් බෙදුවොත් උත්තරේ 5යි. නම් එක තුල්‍ය භාගයක් තමයි 20න් 10ට 10න් 5. එහෙනම් මෙන්න මේ විදිහට බෙදලා තුල්‍ය භාග ගන්න පුළුවන්. තව එකක් බලමු. 20න් 10 මේ දෙකම බෙදෙන තව සංඛ්‍යාවක් කියන්න බලන්න. තව කීයද බෙදන්න පුළුවන්? ඕන ළමයට 10න් බෙදන්න පුළුවන්. හරි මම 10න් බෙදුවා. හරයයි ලවය දෙකම 10න් බෙදනවා. 20 බෙදනවා 10න් කීයද? 2යි. අර බිඳුව කපලා යනවා. 20ට 10 කොටවල් දෙකක් එනවා. 10 10න් බෙදුවොත් කීයද? බිඳුවද? නෑ 10 10න් බෙදුවොත් උත්තරේ 1යි. නම් දෙකෙන් 1 කියන්නේ 20න් 10ට තුල්‍ය භාගය. ඔන්න ළමයින්ට පුළුවන් මේ හරයයි ලවය දෙකම 5න් බෙදලා ගන්න. ඇයි 10ත් 5න් බෙදෙන 20ත් 5න් බෙදලා එහෙම ගන්න පුළුවන් වුණ විදිහට. එහෙනම් එකම සංඛ්‍යාවකින් බෙදීමත් අපිට තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. කරුවක් දාලා ලියා ගන්න මෙහෙම. භාග සංඛ්‍යාවක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්‍ය භාග ලබාගත හැකියි. උදාහරණයක් කියලා මෙන්න මේක ලියා ගන්න. මෙන්න මේ ගාන බලන්න. 30න් 15ට තුල්‍ය භාග දෙකක් ලියන්න. ඉතින් ඔයාලට බෙදලා පුළුවන් ඕනනම් වැඩි කරලා පුළුවන්. මම මේක බෙදීමෙන් කරන්නම්. තොර මේ 30න් 15 කියන එක හරයයි ලවය දෙකම බෙදෙන සංඛ්‍යාවකින් බෙදන්න. පුළුවන් නේද බෙදන්න 5න්. හරයයි ලවය දෙකම බෙදන්න පුළුවන් 5න්. 30 5න් බෙදුවොත් කීයද? 30ට 5 6යි. උඩ 15 5න් බෙදුවොත් 3යි. නම් 6න් 3 කියන්නේ එක තුල්‍ය භාගයක්. තව එකක් ගමු. 30න් 15 පුළුවන් මට කීයෙන්ද? 3න් බෙදන්න. හරයයි ලවය දෙකම 3න් බෙදනවා. 30 3න් බෙදුවම 10යි. 15 3න් බෙදුවම 5යි. නම් 6න් 3 කියන්නේ 30න් 15ට තුල්‍ය භාගය වගේම 10න් 5 ගන්නත් පුළුවන්. තව ඕන තරම් තියෙනවා. පුළුවන් ළමයෙක්ට 30න් 15 බෙදන්න හරයයි ලවය දෙකම 15න්. 15න් බෙදනව නේද? 30ට 15ව දෙකක් එනවා. 30 15න් බෙදුවම 2යි.
15 15 බෙදුවම එකයි නම් දෙකෙන් එක කියන්නේ 30න් 15ට තුල්‍ය භාගයක්. මේ මේ බෙදීමෙන් ළමයි ළමයින්ට පුළුවන් වැඩි කිරීමෙනුත් ගන්නවා. 30න් 15 මම වැඩි කරනවා හරය ලවය දෙකම දෙකෙන්. හරය ලවය දෙකම දෙකෙන් වැඩි කරලා මේ විදිහට 30ව දෙකක් 60යි 15ව දෙකක් කීයද 30යි නම් 60න් 30යි මේකත් එහෙනම් තුල්‍ය භාගයක් වෙනවා 30න් 15ට. හරි නේද? එහෙනම් සටහන් කරගන්න ඉක්මනට. හරි ඊළඟ මාතෘකාව තමයි විෂම භාග. ලියාගන්න විෂම භාග. මෙන්න බලන්න උදාහරණයක් විෂම භාග වලට ගන්න 3න් 5. තව උදාහරණයක් තමයි 7න් 9 10න් 15 4න් 5 9 ඔය විදිහට තව ඕනනම් ගන්න පුළුවන් 20 බලන්න මේ වගේ තියෙන වෙනස මොකද්ද සමානකම් මොකද්ද? ඔව් විෂම භාගයක් කියලා කියන්නේ හරයට වඩා ලවය විශාල වෙන්න පුළුවන්. දැන් මේක ගත්තත් හරයට වඩා ලවය විශාලයි. මෙතනත් එහෙමයි. හරයට වඩා ලවය විශාලයි මෙතනත්. මෙතනත් හරයට වඩා ලවය විශාලයි. හැබැයි මෙන්න මෙතෙන්දි මොකක්ද වෙන්නේ? හරය ලවය දෙකම සමානයි. මේකෙත් හරය ලවය දෙකම සමානයි. මෙන්න මේ විදිහට හරය සහ ලවය සමාන හෝ හරයට වඩා ලවය විශාල භාග වලට කියනවා මොනවද? විෂම භාග කියලා. right. මෙහෙම ලියාගන්න. හරය සහ ලවය සමාන හෝ හරය සහ ලවය සමාන හෝ හරයට වඩා ලවය විශාල භාග හරයට වඩා ලවය විශාල භාග විෂම භාග නම් වේ. විෂම භාග නම් වේ කියලා උදාහරණ ටික ලියාගන්න ඉක්මනට. ඊළඟ මාතෘකාව තමයි ළමයි මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා. මෙන්න බලන්න උදාහරණයක් මිශ්‍ර සංඛ්‍යා සඳහා. මෙන්න මේ වගේ වල තමයි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. එතකොට බලන්න මෙතෙන්දී මෙන්න මේ 2යි 3න් 2 කියන එක මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. අපි හිතමු කේක් මේ තියෙන කේක් ගෙඩි දෙකක්. ඒ වගේම තව ගන්නවා මම මේක කොටස් 3කට බෙදලා එයින් කොටස් 2ක්. හරි. එතන මෙන්න මේ විදිහට තමයි කඩේට ගිහිල්ලා කේක් 2යි තව 3 කාලක්. sorry 3 කාලක් නෙවෙයි 3න් 2ක්. මේක 3න් 2. එතන කීයද සම්පූර්ණ ඒකකයක් 1 එකතු කිරීම මෙතන සම්පූර්ණ එකක් 1 එකතු කිරීම මේක කීයද 3න් 2යි. මේව එකයි සම්පූර්ණ එකක්. දැන් බලන්න 1 එකතු කිරීම 1 එකතු කිරීම 3න් 2යි. ඒතර කේක් දෙකකුයි තව කොටස් 3න් 2කුයි. එකතු වුණාම කීයද 1 1යි 2යි 2 එකතු කිරීම 3න් 2යි. කේක් 2යි 3න් 2යි. එහෙනම් මේක 2 එකතු කිරීම 3න් 2යි කියන්නේ 2යි 3න් 2යි කියලා ලියන්න පුළුවන්. 2 එකතු කිරීම 3න් 2 සමානයි 2යි 3න් 2යි. එහෙමනම් මෙතන මේ 2යි 3න් 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාව 2ට එකතු කරන්න මෙන්න මේ භාග කොටස මේක මේ තත්ත්‍ය භාග කොටසක් 3න් 2 හරයට වඩා ලවය උඩයි. එහෙනම් 2 එකතු කිරීම 3න් 2ට කියනවා 2යි 3න් 2 කියලා. එහෙනම් මෙන්න වගේ මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්ව භාග කොටසක
එකතුවකට තමයි කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. එහෙමනම් ළමයි මේ 4යි 5න් 3 කියන එක එන්නේ 4ට 5න් 3ක් එකතු වුණාට පස්සේ එතකොට ඒක 4යි 5න් 3යි කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් මෙතනත් පහසුයි 6යි 2න් කියන්නේ 6ට භාගයක් එකතු වෙලා ලැබෙන අගේ. 6ට භාගයක් එකතු වුණාම තමයි 6න් 2යි එකෙන් එක වෙන්නේ. දැන් මෙතන 3යි 7න් 5 3ට 7න් 5ක් එකතු කරනවා. එතකොට මේක කියවන්න බලන්න කියවන විදිය 2යි 3න් 2 2ට 3න් 2ක් එකතු වුණාම ලැබෙන්නේ. එතකොට මේ මුලින්ම පූර්ණ සංඛ්‍යාව තමයි කියන්නේ 2යි. මෙතන දැන් අපි කියවන්නේ හරය 2යි 3න් 2. මේක කියවන්නේ පූර්ණ සංඛ්‍යාව මුලින්ම 4යි 5න් 3. මේක කියවන්නේ 6යි 2න් 1. මෙතන 3යි 7න් 5. හරිද? right. තරුවක් දාලා මෙහෙම ලියන්න. පූර්ණ සංඛ්‍යාවක සහ තත්ත්ව භාග කොටසක පූර්ණ සංඛ්‍යාවක සහ තත්ත්ව භාග කොටසක එකතුවක් පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්ව භාග කොටසක එකතුවක් මිශ්‍ර සංඛ්‍යාවක් නම් වේ. මිශ්‍ර සංඛ්‍යාවක් නම් වේ. right. එහෙනම් මෙන්න මේ ටික ලියන්න. මේ තියෙන්නේ 2යි 3න් 2 හැදිච්ච විදිය. මේක ලියා ගන්න මුලින්ම මේක මුලින්ම ලියලා ඊට පස්සේ මෙන්න මේ තව වාට කැමති ටිකක් ඕන උදාහරණ විදියට දාන්න. right. ලියා ගන්න. ඊළඟ ගාන බලන්න 1යි 4න් 3. එතකොට මෙන්න මේ 1යි 4න් 3ත් ඔයා පෙන්වන්න බලන්න රූප සටහනක පාට කරලා. 1යි 4න් 3 කියලා කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් ඕන 1 එකතු කිරීම 4න් 3යි. සම්පූර්ණ එකකට තව ඒ කොටසෙන් 4කට බෙදලා කොටස් 3ක්. සම්පූර්ණ කේක් ගෙඩියක එයින් ඊට පස්සේ ඊළඟ එකේ 4කට බෙදලා කොටස් 3ක යොන්නෝ දෙකේ එකතුව තමයි 1යි 4න් 3 කියලා කියන්නේ. එහෙනම් මේක අඳුරු කරද්දී ඔයාලට ඕනනම් කොටු වලින් ගන්නත් පුළුවන්. මම මෙන්න මේක සම්පූර්ණ ඒකකයක් කියලා ගන්න. එහෙනම් මෙන්න මේ ඒකකයට එකතු කරන්න ඕන සමාන කොටස් කීයක්ද? ඒ වගේම ප්‍රමාණයේ කොටුවක්. මේක සමාන කොටස් 4කට බෙදලා ඒ කොටස් කීයක්ද? ඒ කොටස් 3. මේ එකක් මේක 4න් 3ක්. එහෙනම් සම්පූර්ණ එක සහ 4න් 3ක එකතුවක් තමයි 1යි 4න් 3 කියලා කියන්නේ. කත් ලියා ගන්න. ඊළඟ ගාන 3යි 8න් 6. මේකත් අඳුර කරලා පෙන්නන්න. මේක අපිට ලියා ගන්න පුළුවන් 3 එකතු කිරීම 8න් 6 කියලා. පූර්ණ සංඛ්‍යාව 3 භාග සංඛ්‍යාව 8න් 6. මේ තත්ත්ව භාග කොටස. එහෙම නැත්නම් නියම භාග කොටස. දැන් මෙතෙන්දිත් ඔයා සම්පූර්ණ 3ක් ඕන. අපි රවුම් වලින් ගත්තොත් ඔන්න කේක් කියලා හිතමු. එකතු කිරීම ඒ වගේම 3ක් තියෙනවා. එක එකතු කිරීම 1 එකතු කිරීම 1 එකතු කිරීම 8න් 6 කියන ලියන්න පුළුවන් මේක. 1 1 1 1 1 2 1 3. එහෙනම් මෙන්න මේ වගේ එක සමාන කොටස් ඔය වගේ 3ක් එකතු කරන්න ඊළඟට 8න් 6ක්. එහෙනම් මේ වගේ ඒ ප්‍රමාණයෙම කේක් එකක් ඒක සමාන කොටස් 8කට බෙදන්න. එයින් කීයක්ද? එයින් 6ක් පාට වෙන්න ඕන. හරි. එහෙනම් මේක එකක් මෙතන කීයක්ද? 8න් 6ක්. 1යි 1යි මේ එකේව 3ක් එකතු වුණාම 3යි එකතු කිරීම 8න් 6යි 3 එකතු කිරීම 8න් 6යි කියන්නේ කීයද? 3යි 8න් 6යි. 3යි 8න් 6යි. මේකත් ලියා ගන්න. හරි. ඊළඟ අනුමාත්‍රකාව තමයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. ලියා ගන්න මාතෘකාව. බලමු මේකට ගණන් කිහිපයක්. පළවෙනි ගණන තමයි 3යි 2න් 1. එතකොට ළමයි මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. මම එක ක්‍රමයක් එකපාරක් විතර කියලා දෙන්නම්. අනිත් ක්‍රමයේ දිගටම අපි හදමු. මේ බලන්න පළවෙනි ක්‍රමය තමයි 3යි 2න් 1 කියන එක ලියන්න පුළුවන්. 3 එකතු කිරීම 2න් 1. 3 එකතු කිරීම 2න්
1. එතන මෙන්න මේ 3 අපිට ලියන්න පුළුවන් 1 එකතු කිරීම 1 එකතු කිරීම 1. ඔන්න විදිහට එකේ වයින් ලියන්න. එකතු කිරීම දෙකෙන් 1 මේ භාගය. right මේ දේ සම්පූර්ණ ඒකකයක්. මේක සම්පූර්ණ ඒකකයක් මේක සම්පූර්ණ ඒකකයක්. මේ සම්පූර්ණ ඒකකයෙන් දෙකෙන් එකක්. ඒ සම්පූර්ණ ඒකකයක් එකක් නම් අපිට එක ලියන්න පුළුවන් දෙකේ වයින් ගත්තොත් දෙකෙන් දෙක කියලා. එහෙනම් අපිට එක ලියන්න පුළුවන් කොහමද දෙකේ හරය දෙක නම් දෙකෙන් දෙක කියලා. ඔයාලට ඕන විදිහකට ලියන්න පුළුවන්. හරය 3 ගත්තොත් 3ෙන් 3යි. එක කියන එක හරය 5 ගත්ත නම් 5ෙන් 5ක් වෙන්න ඕන. ඒ 5 බෙදීම 5. මේක වෙන අර්ථයක් තමයි 5 බෙදීම 5. 5 5ෙන් බෙදුවම කීයද? 1යි. ඒත් මේ හැම එකක් මෙහෙමයි. මෙතන තියෙන්නේ මේ එක බෙදීම 2. දෙකෙන් එක කියලා කියන්නේ එක බෙදීම 2. මෙතන තව ඕනනම් ගන්න පුළුවන් 10 ගත්තොත් 10ෙන් 10යි. ඕන තව ගන්නම් 1000. ඒක 1001 කියලා. 1001 නම් ලවයක් කීයක් වෙන්න ඕනේ? 1001. ඔන්න කියන හරය සහ ලවය සමාන වුණාම උත්තරේ කීයද? 1යි. ඒ 10 බෙදීම 10 1යි. 5 බෙදීම 5 1යි. උඩේක යටකින් බෙදුවාම සමානයි නම් උත්තරේ 1යි. එහෙමනම් මෙතන මේ එක වෙනුවට ලියන්න පුළුවන් දෙකේ හරය දෙකක් වෙන විදිහට දෙකෙන් දෙක කියලා. මෙතන දෙකෙන් දෙක කියලා ලියන්න පුළුවන්. මේ එක වෙනුවට ලියන්න පුළුවන් දෙකෙන් දෙක කියලා. මෙතන දෙකෙන් එක. right. දැන් මේ භාග සංඛ්‍යා හතරක් ආව මේ හතර එකතු කරන්න. හරය සමානයි නම් පොදු හරය දෙකමයි. ලවය එකතු කරනවා දෙක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක එකතු කිරීම 1. මේක එකතු කිරීම මේක එකතු කිරීම මේක එකතු කිරීම මේක ලවයන් ටික එකතුව බලන්න එකතු කරලා 2 2 4යි 4 2 6යි 6 1යි 7යි 7 බෙදීම 2ක් ඒ කියන්නේ මේක භාග සංඛ්‍යාවක් විතර කියනවා නම් 2න් 7යි එහෙනම් මේ ඇයිල තියෙන්නේ මොකද්ද විෂම භාගය හරයට වඩා ලවය විශාලයි එහෙනම් මේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් වලට හැරෙවුවා හරි නේද හරි ලියා ගන්න අපි ඊළඟට බලමු දෙවෙනි ක්‍රමය. එතකොට ඒක එච්චර හදන්න දෙයක් නෑ. අපිට එකපාරම උත්තරය ගන්න පුළුවන්. එහෙනම් ළමයි මෙන්න මේ ක්‍රමයට උරු වෙන්න. මේක පහසු ක්‍රමය. 3යි 2න් 1. හරිද? right. මෙන්න පොඩි දෙයක් තියෙන්නේ. මේකේ එන විෂම භාගයේ හරයත් මෙන්න මෙතන මේ තියෙන තත්ත්ව භාගයේ හරයම තමයි. එහෙනම් මෙතන මේ තත්ත්ව භාගය කීයද? තත්ත්ව භාගය දෙකෙන් එකයිනේ. මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටස. මේ තියෙන තත්ත්ව භාග කොටස දෙකෙන් එකයි. මෙයාගේ හරයම තමයි විෂම භාගයේ හරයට එන්නේ. එහෙනම් මෙයාගේ හරය කීයද? 2. එහෙනම් මෙතන හරය 2. ඊළඟට අපි ලවය ගන්න ඕන. ලවය ගන්නේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරා. එතකොට මෙතන එන හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරා. 2 ගුණ කරන්න 3ෙන් 2 ගුණ කරන්න 3ෙන් ඔන්න ආයි බලන්න තත්ත්ව භාගයේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න 2 ගුණ කරන්න 3ෙන් ගුණ කරලා එන උත්තරේට එකතු කරන්න මෙන්න මේ තත්ත්ව භාගයේ ලවය තත්ත්ව භාගයේ ලවය කීයද තියෙන්නේ 1 එකක් එකතු කරා දැන් එන මුලින්ම මේ හරය සුළු කරමු ලවය සුළු කරමු මෙතන ලවයට එනවා දෙවරක් 3 6 එකතු කිරීම 1 බෙදීම 2යි 6 1යි 7යි 7 බෙදීම 2යි. ඔර ළමයෙක්ට පුළුවන් මේක මනෝමයෙන් උනත් කරන්න. මේ විදිහට ලියන්නම අවශ්‍ය නැහැ. එකපාරම උත්තරේ ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැත. හරි. එහෙනම් ලියා ගන්න. හරි බලමු එහෙනම් මේ දෙවෙනි එක විෂම සංඛ්‍යාවක් තියෙන්නේ විෂම භාගයක් කරන්න. අපි දෙවෙනි ක්‍රමෙන් හදමු. මොකක්ද වෙන්නේ විෂම භාගයේ හරය මේකේ හරයම තමයි කියන්නේ හරය 4මයි. දැන් අපි ලවය සුළු කරමු 4 2න් වැඩි කරා. හරය පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරන්න ලවය එකතු කරන්න 4 වරක් 2 4 වැඩි කරන්න 2න් ඒකට එකතු කරන්න ලවය කීයද 3ක් එකතු කරන්න 4 වරක් 2 8යි 8ට 3ක් එකතු කරන්න 8ට 3ක් එකතු කරනවා කීයද 11යි 4ෙන් 11යි පිළිතුර. right ඔය දෙක ලියා ගන්න මේ ගණන් දෙකත් බලමු මේ හරයම තමයි ඉන්නේ මිශ්‍ර සංඛ්‍යාව හරයමයි උඩට එන්නේ
එතන මෙතනත් බලන්න හරය වැඩි කරන මොකකින්ද පූර්ණ සංඛ්‍යාවෙන් 3 වැඩි කරන්න 5න් එහෙනම් මෙතන 3 වැඩි කිරීම 5 ඒකට එකතු කරන්න ඕන මෙතන තියෙන ලවය. ඒ කියන්නේ 2 එකතු කරන්න. 3 වැඩි කිරීම 5 මේ දෙන්න ගුණ කරන්න මෙන්න මෙයා එකතු කරා. දෙකක් එකතු කරා. එහෙනම් මෙතන එනවා 3 වරක් 5 15යි 15ට දෙකක් එකතු වුණාම කීයද? 17යි. හරය ඒම හරයමයි 3යි. මේකෙත් බලමු මිශ්‍ර සංඛ්‍යාවේ හරය මිශ්‍ර සංඛ්‍යාවේ තුල්‍ය භාගයේ හරයම තමයි විෂම භාගයේ හරයට එන්නේ. එනම් විෂම භාගයේ හරය 5. එම හරයමයි. දැන් මොකද කරන්නේ? මේ දෙන්න ගුණ කරලා 4ක් එකතු කරන්න. 5 වරක් 7 5 වැඩි කරන්න 7න් එකතු කරන්න 4ක්. බලන්න කීයද කියලා? 5 වරක් 7 35යි 35ට එකතු කරන්න 4ක්. 35ට 4ක් එකතු කරාම කීයද? 39යි 5න් 39ක් තමයි. බලන්න තව ගානක් 5යි 12න් 10. එතන මෙතන පූර්ණ සංඛ්‍යාව තමයි 5. තත්ත්ව භාග කොටස තමයි 12න් 10. එහෙනම් මේ තත්ත්ව භාග කොටසේ හරයම තමයි මිශ්‍ර සංඛ්‍යාවේ හරයට එන්නේ. මේ විෂම භාගයේ හරයට එන්නේ. එහෙනම් විෂම භාගයේ හරයත් 12. නම් හරය හරි දැන් ලවය තමයි හොයාගන්න ඕන. ලවය හොයන්නේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරලා මෙතන ලවය එකතු කරන්න. 12 වැඩි කරන්න 5න් 12 වැඩි කිරීම 5 ඒකට එකතු කරන්න ඕන කීයක්ද? මෙයාගේ ලවය කීයද? 10ක් එකතු කරන්න. එහෙනම් දැන් මේ සුළු කරමු ලවය 12 වරක් 5 12 වරක් 5 60යි 60ට එකතු කරන්න 10ක් 60ට 10ක් එකතු කරාම 70යි බෙදීම 12. නම් මේක කියවනේ 12න් 70යි. ඊළඟ මාතෘකාව තමයි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දැක්කේ. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දැක්කේ. බලා ගන්න කරන විදිය විෂම භාගයක්. අපි කලින් කරපු එකේ අනිත් පැත්ත. මෙන්න විෂම භාගයක්. මම පොඩි එකක් ගන්නම් මුලින්. 2න් 3 විෂම භාගයක්. දැන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕන. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්ව භාග කොටසක එකතුවක් වෙන විදිහට හදා ගන්න ඕන. 3න් 2 මෙන්න මේ පහසුම ක්‍රමය මම මේ කරන්නේ 3 බෙදන්න 2න් 3න් 2 කියන්නේ ඒක 3 බෙදීම 2 කියන එක 3 බෙදීම 2 මම මේ D1 බෙදීමෙන් බෙදාගෙන යනවා 3ට 2 ඒවා 1යි සාමාන්‍ය පරිදි බෙදන්න 1 වරක් 2 2යි 3න් 2ක් අඩු වුණාම 1යි එහෙනම් මෙන්න මේ ඉතිරි ගානට කියන්නේ මොකද්ද ළමයි ශේෂය කියලානේ ඉතිරි ගාන මොකද්ද? ශේෂය. මෙන්න මේකට කියනවා මොකද්ද? ලබ්ධිය කියලා. හරි. මෙන්න මේ උඩ එන උත්තරේට කියනවා ලබ්ධිය කියලා. ඉතිරි එකට කියනවා ශේෂය කියලා. හරි. එතකොට මේ 3 2කින් බෙදුවට පස්සේ එන ලබ්ධිය තමයි පූර්ණ සංඛ්‍යාවට ගන්න. එහෙනම් මෙතෙන්ට ලියන්නේ ලබ්ධිය. එකතු කිරීම මෙන්න මේ බෙදෙන සංඛ්‍යාව. බෙදෙන සංඛ්‍යාවනේ මෙතන හරය වෙන්නේ. එහෙනම් මෙයාගේ හරය වෙන්නේ ඒකමයි. 2. හරය මෙතන හරයම තමයි මෙතන එන්නේ. හරය මෙතන එනවා මොකද්ද? ලවය වෙනුවට දාන්නේ මොකද්ද? ශේෂය. ලවය වෙනුවට දාන්නේ ශේෂය. මෙතන එන හරයම තමයි එන්නේ. මේ හරයම තමයි මෙතෙන්ට එන්නේ. හරිද? right. එහෙනම් මේක ලියුවොත් ලබ්ධිය 1යි එකතු කිරීම හරය 2යි ශේෂය 1යි 1 එකතු කිරීම 2න් 1යි කියන්නේ 1යි 2න් 1යි. අපට සටහන් කරගන්න. ඊළඟ ගාන බලමු. 4න් 11. එහෙනම් මෙතන මේ කියන්නේ 11 බෙදීම 4 කියන එක. 11 4න් බෙදාගෙන යන්න. 11ට 4 ඒවා. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. එහෙනම් 3ක් නැහැනේ. දෙකක් එන්නේ 2 වරක් 4 8යි. 11න් 8ක් අඩු වුණාම 3යි. එහෙනම් ශේෂය 3යි ලබ්ධිය 2යි. මේනම් මෙයා ලියන්න පුළුවන් 2 එකතු කිරීම ලබ්ධිය එකතු කිරීම
මේ හරයම තමයි මෙතෙන්ට එන්නේ 4 ශේෂය කීයද 3යි. ඔන්න දෙක එකතු කිරීම 4න් 3යි කියන්නේ 2යි 4න් 3යි. ඊටාම පහසුයි. තව ගානක් 3යි ගාන 5න් 26යි. 5න් 26යි. බලමු මේක. මේකත් ඔයා බෙදාගෙන යන දීර්ඝ බෙදීමෙන් 26 5න් බෙදන්න. පස්සරක් කරේ 26ට 5 පස්සරක් 5 25යි. ඉතුරු එකක් ශේෂය 1යි ලබ්ධිය 5යි. එහෙනම් මෙයා ලියන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව තමයි ලබ්ධිය 5 එකතු කිරීම මේ හරයමයි මෙතන. 5න් ඉතිරි ගාන ශේෂය 1යි. 5 එකතු කිරීම 5න් 1යි කියන්නේ 5යි 5න් 1. නා අවසාන පිළිතුර. දෙය සටහන් කරගන්න. ඊළඟ ගාන 9න් 75. ඉතින් මෙතෙන්දි තව 75 9න් බෙදාන්න 75 9න් බෙදන්න 9 වරක් චක්‍රය වුණ වෙනවා 9 වරක් කීයද 9 වරක් 8 72යි 9 වරක් 9 81යි 9 වරක් 8 72යි නම් අඩු කරාම එනවා කීයද 3ක් ශේෂය 3යි ලබ්ධිය 8යි එහෙනම් මෙයා ලියනවා ලබ්ධිය එකතු කිරීම මේ හරයම තමයි එන්නේ 9 ඉතිරි ගාන කීයද ශේෂය 3යි 8 එකතු කිරීම 9න් 3යි කියන්නේ 8යි 9න් 3යි හතරවෙනි එක 11න් 40. එහෙනම් ළමයි ඔයා 40 11න් බෙදන්න. 40ට 11 සරක් 11 සරක් 11 සරක් 1 11යි 2 22යි 3 33යි 4 44යි 4ක් නෑ 3ක් 3 වරක් 11 33යි 40න් 33ක් අඩු කරන්න 7ක් වෙනවා ශේෂය 7යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලබ්ධිය 3 එකතු කිරීම මේ හරයම තමයි එන්නේ 11 ශේෂය 7යි. දැන් මෙයා ලියන්න පුළුවන් 3යි 11න් 7යි කියලා. සටහන් කරගන්න. ළමයි බලන්න අභ්‍යාස පොතේ 10 1 අභ්‍යාසයේ 4 වෙනි ප්‍රශ්නය. 10 1 අභ්‍යාස 4 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. ළමයි 5 දෙනෙකු අතරේ එකම ප්‍රමාණයේ පේරගෙඩි 23ක් එක සමානව බෙදූ විට එක ළමයෙකුට ලැබෙන පේර ප්‍රමාණය විෂම භාගයක් ලෙසත් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙසත් ලියන්න. පේරගෙඩි 23ක් එක සමානව 5 දෙනෙක්ට බෙදන්න ඕන. 5 දෙනෙක්ට බෙදන්න ඕන පේරගෙඩි 23ක්. එහෙනම් 23 මොකද කරන්න ඕන? 23 5න් බෙදන්න. පේරගෙඩි 23ක් තියෙනවා 5 දෙනෙකුට දෙන්න ඕන. එහෙනම් 23 5න් බෙදන්න. අපි තුමු ළමයි 10 දෙනෙක් හිටියේ කියලා. එහෙනම් 23 බෙදන්න ඕන කීයෙන්ද? 10න්. කියන්නේ ළමයි ගානින් බෙදන්න ඕන. පේරගෙඩි ගාන ළමයි ගානින් බෙදන්න. 23 බෙදීම 5. ඔන්න ඔහොමනේ ලියන්නේ. ඔහොම නැත්නම් මෙහෙම ලියන මුලින්ම 23 බෙදීම 5. ඒතර මේක ලියන්න පුළුවන් 23 ඉරක් 5 භාග සංඛ්‍යාවක් විදියට. මේක භාග සංඛ්‍යාවක් විදියට කියවනවා නම් කියවන්නේ 5න් 23යි. මෙන්න 23 බෙදීම 5. එන්න ළමයි මෙයා 23 බෙදීම 5. 23 5න් බෙදා. මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනනේ. 5න් බෙදන්න 5 වරක් කීයද? 23ට 5 4යි 5 වරක් 4 20යි. ඉතුරු වෙනවා 3ක්. ශේෂය 3යි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් ලබ්ධිය කියන්නේ 4 එකතු කිරීම. මෙතන ලබේ කීයද? 5. 5න් ඉතුරු කීයද? 3යි. ශේෂය 3යි නම් මෙයා එකතු කිරීම අයින් කරලා ලියුවොත් 4යි 5න් 3යි.